තෙරුවන් සරණයි. ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත් වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය. මෙය පෞද්ගලිකව පැවැත් වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡා වන ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරෙන. එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවයේ ඇතුළු අනිකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයට හා විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. අපේ හැමෝම දුක්ඛ සමුදය කියන්නේ තණ්හාවනේ නේද සහෝදරි? ඔව්. තණ්හාව. ඒතකොට ඉතල කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. ඉතල කාම තණ්හා හොඳට තේරෙනවා. භව තණ්හාව කියන්නේ භවයට තියෙන අපි කොහොමද අර කැමැත්තක් තියෙන එකද භව තණ්හාව? භව තණ්හාව කියනකොට අපේ මේ ඊළඟ ජීවිතේ කියලා අපිට වෙන එකකට යනවනේ. ඔව් විභව කියන්නේ අනිත් නොපැවැත්මට. කාම තණ්හාව කියන එක කාමයේ කියන එක මේ ලෝකයේ මේ අනිත් ශ්‍රමණවරුන්ටත් පුළුවන් අවබෝධ කරගන්න. කාමයේ කියන එක. බුදුරණවහන්සේ පෙන්වන්නේ මේ ප්‍රධාන වශයෙන් භව තණ්හාව කියන එක. ඒක වෙනම සූත්‍ර කීපයක් තියෙනවා මේ අවිද්‍යාවයි භව තණ්හාව දුරු කරන්න කියලා. ඔව් ප්‍රධානම කාරණා භව තණ්හාව. තණ්හාවට හේතුවත් අවිද්‍යාව. තණ්හාවට හේතුව අවිද්‍යාව. තණ්හාව කියන එකේ කෘත්‍යයක් තියෙනවා. අපි ඔන්නෝක තමයි ගොඩක් බලන්නේ නැත්තේ. අපි තණ්හාව කියන එකේ බලන්නේ හැම වෙලෙම මේ කාමය සංකල්ප එච්චරයි. නමුත් තණ්හාව විග්‍රහ කරලා තියෙනවා. ඒ තමයි මොකද්ද තණ්හාව? පෝනෝ භවිකා නන්දි රාග සහගතා පස සත්‍රාමි නන්දි. ඕක තමයි තණ්හාව. අර ඒක ලේබල් එක අර කාම තණ්හා භව තණ්හා භව තණ්හා කියන ලේබල් එක. අපි ලේබල් එක තමයි දන්නේ. ඒ කියන්නේ අපි හිතමුකෝ මේ මොනවාරි බෝතලයක තියෙනවා බීමක්. ඒක මොකද්ද කියලා ලේබල් ගහලා තියෙනවා. අපි ලේබල් එක තමයි දන්නේ. බීම කියන්නේ ලේබල් එක නෙමෙයි බෝතලේ ඇතුලේ තියෙන ටිකනේ. ඉතින් අපි කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කතා කරන්නේ අපි ලේබල් එකත් එක්ක. අපි මේකේ ක්‍රියාකාරීත්වය කියන එක බලන්නේ. ක්‍රියාකාරීත්වය තමයි මේ පෝනෝ භවිකා කියන්නේ නැවත පැවැත්මක් ඇති කරන. තත් සත්‍රාපි නන්දිනී ඒ කාරණාව ඒ කරුණ හරිය කියලා හම්බ වෙන, නිවැරදි කියලා හම්බ වෙන මෙන්න මේකට තමයි තණ්හාවේ කෘත්‍යය. තණ්හාව කියන්නේ ඒකට. ඒකනේ ඒ කරුණ කියලා කියන්නේ කොට ඒ අරමුණ. ඕනම එක. දැන් අපිට මෙහෙම දැන් ඔයාලට මාව පේනවා දැන් මම ඉන්නවා කියලා හරිනේ නේ. දැන් මේ තණ්හාව. ඒ කියන්නේ ඇති බවට ගත්ත හැමදේම. ඇති බවට ගත්ත හැම නැති බවට ගත්තත් ඒත් තණ්හාව. ඒක විභවයක් කියනවා. ඇයි දැන් ඇති කියන කාරණාව නැහැ කියන්නේ නැත කියන එක ඇත කියන එක. නැත කියන එකටත් ඒකට තණ්හාවක් වගේ තියෙනවා. ඒක තණ්හාව තියෙනවා. එතකොට නැත කියන එක දෙයක් වෙලා. නැත කියන කාරණාව දෙයක් වෙලා අන්නේ දෙයක් වෙච්ච කාරණාව හරි. දැන් ඒක පිළි අරගෙන ඉන්නවා. ඒකත් තණ්හාව. ඒක අපි සලආයතන වලින් මේ ඔක්කොම જાති ගන්න නේද අපි ආම. ප්‍රධානම මනසනේ. දැන් සලආයතන කිව්වහමත් අපිට දැන් අපි හිතන එකෙන් ප්‍රධාන වෙලා තියෙන්නේ. ඉතින් අපි හිතනවා කියලා කියන තැනම හිතීමක් කියලා කියන තැනම තියෙන තණ්හාව. එතකොට ඒකට ප්‍රධාන මුල් වෙන තණ්හාවට අවිද්‍යාව. මම හිතන්නේ ඊයේ දේශනාවේදී මම ගොඩක් ඔය ගැන කතා කරා. අවිද්‍යාව ඉඳන් අවිද්‍යාවම වෙනස් වෙනනේ. ඔව්. දැන් පටිච්චසමුප්පාදයට තමයි අන්තිමට මේක ඔක්කොම ටික මේ ඔව්. පටිච්චසමුප්පාද කියනකොට ඔව් පටිච්චසමුප්පාද කියනකොටත් මේ අපිට පටිච්චසමුප්පාදේ කරුණු දේවල් වෙලානේ. පටිච්චසමුප්පාදේ කරුණු දේවල් වෙලා. ඒකත් අපි අපිට දැන් අවිද්‍යාව කියන එක අපිට විග්‍රහයක් කරන්න පුළුවන් නේ. ඒක මනසට අරමුණක් නෙමෙයිද? මනසට අරමුණක් නෙමෙයිද? එතකොට ඒක පවතිනව නෙමෙයිද? අරමුණක් පැවැත්මන්නේ ඒකත් තණ්හාව.
සංඛාර කියලා කියන්නේ අරමුණ නෙමෙයි. දැන් අපිට සංඛාර අපි තේරුම් ගන්න අරමුණක් නෙමෙයිද? අරමුණකින් අමතරව කොහෙන් හරි තේරුම් ගැනීමක් නැහැ නේ අපිට මනසින් හරි. නෑ. ඒ සංඛාර කියන කාරණාවත් අරමුණ. ඉතින් ඒකත් මොකද්ද? පැවැත්ම. විඥානය කියන එක ඒකත් අරමුණ. නාම රූප කියන එකත් අරමුණ. ඔය පටිච්චසමුප්පාදේ ඔක්කොම දේවල් වෙලා. ඒවා දේවල් වෙලා අන්නේ දේ කියන කාරණාව අපි ළඟට මේ ඇත්තටම කරන්නේ මේ ලේබල් ටික එකතු කරන එකක් කරන්නේ. ඒ කියන්නේ ඔන්න ගහලා තියෙනවා එක එක බෝතල් වල ලේබල් ටික. අපි මේ ලේබල් ටික එකතු කර ගන්නවා. ඒක ඇතුළේ තියෙන කාරණාව ගන්නෙ නෑ. මේ ලේබල් එක දාන්නේ ඇතුළේ තියෙන එක හඳුන්වා දෙන්න. අපිට තියෙන ලේබල් ටික ඔක්කොම ටික අපිට එකතු කරගෙන තියෙනවා. හැබැයි ඒ වගේ අපි හිතමු තැඹිලි බෝතලයක් තියෙනවා. එක එක බීම් බෝතල් ටිකක් තියෙනවා කියලා. එතකොට අපිට දැන් මේවා එක එක ලේබල් ගහලා තියෙනවා. අපි මේ ලේබල් ටික ඔක්කොම එකතු කරගෙන අපි දැන් මේ අපි හිතමු මොනවාරි කැම ජාතියක් තියෙනවා කියලා මේ කාලා බලනවා. ඔක්කොම එක රකයි. කාබන් රහ. නැද්ද? ඒක නම් ප්‍රඥාව අඩුව කියන එකද කියන්නේ. ඔව් ඒ කියන්නේ ප්‍රඥාව අඩුකම නිසා අපි අර ලේබල් එකට සීමා වෙනවා. තීරණයක් කරගන්නවා. අන්න හරි. ලේබල් එකට දැන් අපිට ඇත්තටම මම ඔය ඊයේ කිව්වේ. ඊයේ දේශනාවේ කියවනේ ජාතිය කියන්නේ මොකද්ද? අපිට හොයන්න ප්‍රශ්නයක් නැද්ද? ඊයේ හරියට ඇහුවනම් අපි හිතමු මරණය. හරි මරණය කියන්නේ මොකක්ද? මැරිච්ච මලකුණ නෙමෙයි. මැරෙන්න පණ අදින්න කෙනා නෙමෙයි. මරණය. මරණය කියන උත්තරයක් දෙන්න පුළුවන්ද? කාට හරි කියන්න පුළුවන්ද මෙන්න මේකටයි මරණය කියන්නේ. හැ මලකුණකට නෙමෙයි. පණ අදින්න කෙනාටත් නෙමෙයි. කියන්න පුළුවන් මරණයට උත්තරයක්. ලෙඩ වෙනවා කියන එකට. ලෙඩ වෙච්ච කෙනා නෙමෙයි. ලෙඩ වෙන්න කලින් කෙනත් නෙමෙයි. ලෙඩ වෙනවා කියන එකට උත්තරයක් දෙන්න පුළුවන්. දැන් බුදුරණවහන්සේ කියන්නේ ලෙඩ වෙනවා කියලානේ. මැරෙනවා කියලානේ. වෙන කෙනෙකුත් නෑ වෙන කෙනෙකුත් නෑ. ඔව් වෙනවා කියන එක. සිද්ධිය. ක්‍රියාව. ඒ කාරණා මොකද්ද? ඔන්න ඕක අපි හිතන්නේ. අපි හැම වෙලේම මරණය කියනකොට මැරිච්ච බව සිහි කරනවා. මලකඳ. ලෙඩ වෙනවා කියනකොට ලෙඩ වෙච්ච කෙනාව සිහි වෙනවා. ඉපදෙනවා කියනකොට ඉපදිච්ච කෙනාම සිහි. අපිට හැම වෙලෙම තියෙන්නේ කියපු දෙයද අපි හොයන්නේ අපි අලුතෙන් දෙයක් එකතු කරගෙන හොයන්නේ. අපි අලුතෙන් දෙයක් එකතු කරගෙන හොයන්නේ. පුරුදු වෙලා තියෙන හැටි. ඒක තමයි අද ගොඩාක් ප්‍රශ්න තියෙන්නේ. දැන් අපිට ජීවත් වෙනවා කියලා හිතලා දැන් අපි සාමාන්‍යයෙන් බලන්නකො ජීවත් වෙන අපි හිතනවද කියලා. සාමාන්‍ය ජීවිතේ දැන් අපි ගොඩාක් ක්‍රියාකාරකම් ජීවිතේ කරනවානේ. අපි මේ එකක් ගැනවත් හරියට හොයන්නේ නැහැ. ඇවිදිනවා. මම අහනවා ඇවිදිනවා කියන්නේ මොකද්ද කියලා ප්‍රශ්නේ. කකුල් එහිම යනවා කියන එක නෙමෙයි මම අහන්නේ. ඇවිදිනවා. අපි ඇවිදිනවා කියලා සිද්ධියක් කියනවා. දැන් අපිට මෙහෙම කකුල් එහිම කරන්න පුළුවන්. ඇවිදින්නේ නැහැ. ඇවිදිනවා කියන්නේ මොකද්ද? අපි හැම වෙලේම ඇවිදිනවා කියන එක අවස්ථා සම්බන්ධ ටිකක් දාන්නේ. නැද්ද? අපි හැම වෙලේම සිද්ධියක් නෙමෙයිද ලං කරන්නේ. මොනවා හරි අවස්ථා සම්බන්ධයක් ලං කරලා කතා කරනවා. ඉතින් අපි හොයන්නේ ඒක නෙමෙයි. අන්න අර කරුණ හොයන්න පටන් ගත්තාම ඒක ඇත්තටම ප්‍රමාණ කරන්න බෑ. ඊයේ මම දේශනාවේ කතා කළේ. අපි ප්‍රමාණ කරන්න යනවා. ප්‍රමාණ කරන්න යන්නේ වැරදි කරුණ ටිකක් තව එකතු කරගෙන. අරක ප්‍රමාණ කරන්න බෑ. එතකොට වෙන්නේ ඉතුරු වෙනවා අපි තුල එක දෙයක් හිතනවා කියන්නේ. හිතන්න ඕන එකක් එන්නේ නැද්ද එතකොට? දැන් අපි කැමති හිතලා යමක් ගන්නනේ. කැමති නැද්ද? හිතලා යමක් තේරුම් ගන්න කැමති. ඒ කියන්නේ අපි ආයෙ කැමති මොකටද? läග ගන්න. අපි ආයෙ කැමති මොකටද? තණ්හාවකට. භව තණ්හාවට කැමති නැද්ද අපෝ? දැන් අපිට හිතලා මොකක් හරි වෙන්න මේක තමයි මේ කියන්නේ කියලා හම්බෙන්න කැමති. මේක තමයි මේ කියන්නේ කියලා හම්බ වෙනවා නම් ඒක තණ්හාවක් ආයෙත් භව තණ්හාව. අපි දැන් අවිද්‍යාව ගැන විමසලා මොකක් හරි ගැන විමසලා අපි කැමති ඒ කියන්නේ මෙන්න මේ කාරණාවටනේ.
ඉතින් අපි දන්න දේකට එක්ක ගලපා ගන්න. ඔව්. ඒ කියන්නේ ඒකත් එක්ක තමයි ගලපන්නේ. හැබැයි අපේ හැඟීම තියෙන්නේ අපට තේරුම් ගන්න. ඒ කියන්නේ අපේ හැඟීම තියෙන්නේ මොකකටද? තණ්හාවකට නෙමෙයිද? මෙන්න මේකට කියනවා මේ බුදුරණවහන්සේ තණ්හාව කියලා දැලක් තියෙන්නේ. තණ්හාව කියලා මැහුම්කාරයක්. තණ්හාව කියන්නේ මේ කියන්නේ ගොඩාක් වචන පෙන්නනවා. ඒකෙන් මේකෙන් ගැලවෙන්න බෑ. දැන් අපි හිතමුකෝ දැලක් ඇතුළට රිංග ගත්තාට පස්සේ අපි ගැලවෙන්න උත්සාහ කරලා ගැලවෙන්න බෑනේ. අන්න ඒ වගේ තමයි හැම වෙලෙම අපට තියෙන අර තණ්හාවක් කියන කාරණාව එක්ක ඒකක් බලාපොරොත්තුවක්මයි තියෙන්නේ. දැන් අපි ප්‍රශ්නේ එන්නට ඕනේ. අපට තියෙන ප්‍රශ්නේ එන්නද ඒකනේ. මම ඒකට කාරණාවක් කියන්න. ඊට කලින් ඔන්න බලන්න තව ටික සෝතාපන්න වෙන ඕනද නැද්ද? ඕනේ. හතර දුකින් නිදහස් වෙන්න නිවන් දකින්න. ඒ කියන්නේ ඒ දේ ලැබෙන්න ඕනද නැද්ද? ඒ කියන්නේ තණ්හාවක් ඕනද නැද්ද? තණ්හාවක් ඕනේ නේ. තණ්හාව නිදහස් වෙන්න බෑ නේද? තණ්හාවක් නේ. ඒ කියන්නේ පැවැත්මක් නේද ඕනේ නැත්තේ? සෝතාපන්න වීම ඒ කියන්නේ තණ්හාවක් ඕනේ. ඒ කියන්නේ අපි තණ්හාව නිදහස් වෙනවා කියලා අපි හිතන එක වැරදීනේ. තණ්හා නිදහස් වෙන්න ඕනේ කියලා. අන්න ඒකයි සත්‍යවාදී සත්‍ය ගවේෂී සමාජය කියන්නේ බුදුරු පහළ වෙන සමාජයේ ලක්ෂණේ. ඒ කියන්නේ අපට දැන් ඇත්තටම ගත්තොත් එහෙම මේ සමාජය වගේ නෙමෙයි. දැන් අපි නම් මේවා හොයන්නේ බුදුරණවහන්සේගේ බණ අහලානේ. ඒ සමාජයේ ඉන්දිය සමාජයේ මිනිස්සු එහෙම නෙමෙයි. ඒ මිනිස්සු හොයන්නේ දැන් අපි තුන් ඉපදෙනවා. ඇයි ඉපදෙන්නේ? මොකද්ද මේ ඉපදෙනවා කියන්නේ? ඔබ හොයනවා යාලා. ලෙඩ වෙන්නේ ඇයි? දැන් අපි ලෙඩ වුණාම හොයන්නේ බෙහෙත් ගන්නද ලෙඩ වෙන්නේ ඇයි කියලාද? බෙහෙත් ගන්න හොයන්නේ. ලෙඩ හොඳ කරගන්න හොයන්නේ. අපි ලෙඩ වීම කියන කාරණාව ගැන බලන්නේ නැහැ. පිට කෙනෙක් අපි දැක්කොත් ලෙඩ වෙනවා. ඒත් අපි බලන්නේ නැහැ. අපි ලෙඩ වුණා බලන්නෙත් නැහැ. පිට කෙනෙක් ලෙඩ වෙනවා කියලා දැක්කට බලන්නෙත් නැහැ. ඒ ලෙඩ වීම ගැන හොයන්නේ අර අනිත් එක. ප්‍රතිකාරය හොයන්නේ. ඒ ප්‍රතිකාරය එකක් තමයි බෙහෙත් ගන්න එක. අනිත් ප්‍රතිකාරය තමයි දැන් අපි කරන්න යන ප්‍රතිකාරය. නැද්ද? අපි ලෙඩ වෙන්න තියෙන නෙමෙයිද මේ නිවන් ධර්ම හොයන්නේ? බෙහෙතන්නේ ගන්නෙ. අපි සත්‍ය හොයන්නේ නැත්තම් ලෙඩ වෙන්න නැති වෙන්න ප්‍රතිකාරයක් හොයනවාද? දැන් අපි බෙහෙත් ගන්නකොට බෙහෙත් ගන්නේ මේ අපේ ලෙඩේ සුව වෙලා ආයෙ ලෙඩ වෙන්න නැති. කවුරු හරි බෙහෙත් ගන්නවද මේ ආයෙත් ලෙඩ වෙවි. කමන්නේ ලෙඩ වුණාට කියලා එහෙම ගන්නෑ. හැමෝම ගන්නේ ලෙඩ වෙන්න නැති වෙන්නනේ බෙහෙත් ගන්නේ. එතකොට දැන් අපි නිවන් දකින්නෙත් ඒ වගේම සදාතනික ලෙඩ නොවී ඉන්නට. නැද්ද? සදාතනිකව වයසට නොයා ඉන්නට. මරණයටපත් නොවී ඉන්නට. සත්‍ය හිවීම කියන කාරණාව නැහැ. දැන් මේ බුදුරණවහන්සේ ධර්මයේ තියෙන සත්‍යවාදී අයටනේ. ඔන්න ඔය කාරණාව තමයි අපි ගොඩාක් කිස්මතු කරගන්න ඕනේ. සත්‍යවාදී බව කියන්නේ. සත්‍යවාදී කියන්නේ මොකද්ද කියලා හොයන එක. ඔය ප්‍රඥාව කියන කාරණාව බුදුරණවහන්සේ විග්‍රහ කරන්නේ ලෝකයේ මට්ටමින් ඉඳලම කිං කුසල ගවේෂි. කිං සත්‍ය ගවේෂි. කුසලයේ මොකද්ද? මේකයි කුසලයේ කියන එක ප්‍රඥාව නෙමෙයි. අපි මේකයි කුසලයේ කියලා. ඒතර මේකයි කුසලයේ කියනකොට පැවැත්මක්ද නැද්ද? ආයෙත් පැවැත්ම. කුසලයේ මොකද්ද? අකුසලයේ මොකද්ද? ඔක දේශනා ගණනාවකම තියෙනවා. මොකද්ද කියලා හොයන ගතිය. දැන් මම අර අපි ඇවිදිනවා. ඇවිදිනවා කියන්නේ මොකද්ද? දැන් මම කතා කරනවා. කතා කරනවා කියන්නේ මොකද්ද? අපිට කතා කරන්න වෙනවා කට හිමි හෙල්ලෙනවා. ඊළඟට වායු ධාතුවක්. ඉතින් අපි මේ වෙන මොකද්ද නේ හොයන්නේ? කතා කරන එක නෙමෙයි. ඔන්න දැන් අපට ඇහෙනවා. ඇහෙනවා කියන්නේ කොහෙන්ද ගියට පස්සේ ඔන්න අර මොකක් අන්න ඔතන කතා කරන කටහඬක් අරහේ තියෙනවා. ඊළඟට ඔන්න දැන් මගේ කනක් තියෙනවා. ඔන්න ඊළඟට ඒ දෙක සම්බන්ධ වෙනවා ඒක අපි දැනගන්නවා. දැන් අපි මේ ඔක්කොම තියෙන දේවල් වලට ලං කරාද නැද්ද? සද්දයක් තියෙනවනේ. කනකුත් මගේ තියෙනවනේ. එතකොට දැනගන්න ගතියකුත් අපි තියෙනවා. ඒ තියෙන ඔක්කොම තියෙනවා. ඉතින් අපි තණ්හාවකට න්‍යාය රින්ගන්නේ. හරි ඒකත් හොයමුකෝ. හරි දැන් එහෙමනම් ඇහෙන්නේ. හරි කන කියන්නේ මොකද්ද? ඒකත් පඩවි ආපෝ තියෙනවා. හරි පඩවි කියන්නේ. කද ගතිය කියන්නේ. කද ගතිය කියන එක ඉතින් පොඩ්ඩක් දැනෙන ගතිය නිසා. දැනෙන්නේ මොකේද? හරි ඒක දැන් අපි දැනෙන ගතිය කියන කාරණාව විග්‍රහ කරනකොට දැනෙන ගතිය. හද
තද ගතිය කියන කාරණාව දැන් අපිට නිර්වචනය මොකක්ද තද ගතිය කියන්නේ? යම් දෙයක් නේ අන්න දෙයක්නේ. තියෙනවානේ අපේ. ඒ දෙයක්නේ. මෙන්න දෙයකට කම්පෙයාර් කරලානේ කියන්නේ. කම්පෙයාර් කරලා අනිත් එක එකක් දෙයක්නේ ආපහු. දැන් අපිට මේක තදයිනේ. මේකනේ තද. මේකනේ තද. මේකේ තදයිද? තද ගතියද? මම දැන් තද ගතිය කියන්නේ. මේකේ තදයිද තද ගතියද? ඒකේ තද ගතිය තියෙනවා. ඒකේ තියෙන්නේ. ඒකනේ තියෙන්නේ. එතකොට ඒක තියනවායි කියන්නේ. මේකේ තියෙනවා. මේකේ අරගෙන. මේසේ තද ගතිය තියෙනවා. ඒ කියන්නේ මේසයක් තියෙනවා. තියෙන මේසේ තදයි. ඒ තියනව නෙමෙයිද? ඒත් තණ්හාව නෙමෙයිද? ඒත් පැවැත්ම නෙමෙයිද? ඒත් පැවැත්ම. අපි මොක කොච්චර සිවුම්ම කොතෙන්ද බෙදාගෙන ගියත් අවසාන ඉතුරු වන්නේ සිවුම් තියෙන දෙයක්. ඇත කියන පැත්තත් එක්ක කියන්නේ. ඇත නැත්නම් නැත දෙකම එක. ඊළඟට නැහැ කියන කාරණාව තියෙනවනේ. නැත කියන කාරණාව ආයෙ තියෙනවා. ආයෙත් මේ අපි අද මම අර ඊයේ දේශනාවෙදි කියව එකයි අපි මේ හිතන්නේ මේ විදිහට හිතන්නේ අපි විතරයි කියලා. බෞද්ධ විතරයි කියලා. මේක මීට වඩා ඉහළින් ඉන්දියාවේ හිතනවා. අදටත් ඒ කාලෙත් අදටත් එහෙමයි. බුදුරන් වහන්සේගේ ශාසනයේ තියෙන 2500යි පරණ. මේ වේදේ 3500යි. අදටත් වේදේ ඉගෙන ගත්තොත් අදටත් වේදේදී තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේවා බෙදලා බලලා ඊටාම සූක්ෂම තැනකට යනවා. අවසානයේදී එයාලා සත්‍යවාදී වැඩි. එයාලා අවසානයේ මේක දැන් අපිටම දැන් අර අම්මගේ පටේ මේක දැන් මේක මමනේ අත්වෙන්නේ. ආත්මයක් තියනවද නැද්ද කියන්නේ? දැන් මේක මේ පටවිය අත්වෙන්නේ මමනේ. අද ගතිය කියන්නේ. කවුද අත්වෙන්නේ? දැන් කවුද පටවිය කිව්වේ? කියන ආත්මය ස්ථිර නැද්ද? අන්න එයාලා ওই විදිහට හිතලා තමයි ආත්මයක් ස්ථිරයි කියලා යන්නේ. නිකන් නෙමෙයි. දැන් අපි මොන දේ බෙදලා බැලුවත් ඒක විග්‍රහ කරන්නෙක් ඉන්නවද නැද්ද? දැන් ඒක අනිත්‍ය වෙනවා කියලා නෑ. සදාකල් නෑ කියන එක බුදු කරගත්තොත් අපි හම්බෙන්නේ. සදාකල් තියෙනවනේ. විගතම තියෙන්නේ වෙනස් වෙනවා. හරි කාලය තියෙනවනේ. කාලය කාටද තියෙන්නේ? හැම මොහොතෙම වෙනස් වෙනවා. මොහොත තියෙන්නේ කාටද? මොහොතක් තියෙන්නේ කාටද? කාලයක් තියෙන්නේ කාටද? එතන අත්විඳින්නේ නැද්ද? මොන විග්‍රහයක් අපි කතා කරන්න ගියත් අපට සිවුම්ම ඉන්නවා පැත්තක ආත්මයක්. ඒක අර කට්ටිය සත්‍යවාදීව යාලා ඒක හොයාගත්තා. වේදේ තුල සහ අනිත් ඉන්දිය සමාජය තුල සත්‍ය දැන් අපි සත්‍යවාදීව ඒක නැහැ කියනවනේ. අපි සත්‍යවාදී නැති නිසා අපි ඒක නැහැ කියනවනේ. හැබැයිවටම ගත්තොත් ඒ ඕනම දෙයක් දැන් ගහදන්නේ නැහනේ කාලයක් තියනවා කියලා. ගහදන්නේ නැහනේ මේ අනිත්‍යයි කියලා. ඒක දන්නේ මම නෙමේද? ඒක සියල්ලම දන්නේ මම. ඒ කියන්නේ මේක ස්ථිර ආත්මයක් නැද්ද? ඔන්න ඔතෙන්ද යනවා ඉන්දිය සමාජයේ මුත්‍තිකා. එයාලා ආත්මන් කියන කතාව කතා කරන ඔන්න ඔතෙන්ද. අපි කතා කරන්නේ නිකන් අර දෙයයන් වහන්සේ මැව්වා කියලා අර අද අපේ සමාජයේ තියෙන ආගම් සිස්ටම් එකනේ අපිට තියෙන්නේ. නමුත් එයාලා ආත්මයක් තියෙනවා කියලා යන්නේ ඔච්චර සියුම් ඉගෙනගෙන. එයාලා හේතුඵල ධර්මයක් ඉගෙන ගන්නවා. එයාලා බුදුරණවහන්සේ ධර්මෙ නෙමෙයි. එයාලා රූප වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍ය දුක්ඛ විපරිණාම වශයෙන් දන්නවා. එයාලා දන්නවා. ඒක ලස්සන සූත්‍රෙම තියෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහම අනිත්‍යයි දුකයි විපරිණාම උපාදාන දුරු කරනවා යන. ඒ විදිහට අසාමාන්‍ය හිතන. හැබැයි ඒ ඔක්කොගෙම අවසානයේ නිවන් දකින්න විමුක්ති වෙන කෙනෙක් ඉන්නවා. ආත්මයක් තියෙනවා. එයාලා ඉතින් සත්‍යවාදී වෙලා ආත්මන් කියන නිත්‍යත්වයට එයාලා විමුක්තිය කියලා කියනවා. ඒක අපි විමුක්තිය කියන්නේ ඒක නෙමෙයි අපි අපි විමුක්තිය කියනවා එයාලා හොයපු තරම්වත් හොයන්නේ නැතුව දැන් එයාලා එතෙන්ද හොයලා දැන් එයාලා කියවනේ එයාලා ආත්ම නිමුක්තිය කියලා. අපි ආත්මය හම්බෙන්නේ නැතුව පැනලා ගිහිල්ලා අන්න අපි මුක්තියයි කියලා. දැන් එයාලා ඊට වඩා සත්‍යවාදී නැද්ද එහෙනම්?
මේවයි දෙයක පුරා කලින් ඉඳලා ඉෂුවරුන් එහෙම ඔබ දිගට යන්නේ කන්නේ අපේ හම්බුනේ ඉන්දියාවේ කියන්නේ ඒ කියන්නේ අර වාමක විස්සමිත් ආදී ඔය තියෙන ඍෂිවරුන්ගේ නම් ටික. ඒ ඍෂිවරු තමයි මේ ධර්ම ඉදිරිපත් කරන්නේ. ඒක දිගටම එනවා. ඉතින් ඔවැනි සමාජයකයි බුදුරණවහන්සේ පහළ වෙන්නේ. ඔන්න ඔවැනි සමාජයකයි බුදුරණවහන්සේ පහළ වෙන්නේ. එතකොට බලන්න එහෙනම් බුදුරණවහන්සේගේ ධර්මය ඔය ටික ඉගෙන ගන්නදී තේරෙනවනේ බුදුරණවහන්සේ ධර්මය කොච්චර ගැඹුරු එකක්ද කියලා. ඒ කියන්නේ යාළගේ ටික ඉගෙන ගත්තොත් තේරෙනවා ඉතිහාසයනේ බුදුරණවහන්සේ පෙන්නන්නේ. දැන් අද සමාජය අපි ඉගෙන ගන්න දේ යාළගේ දේටත් වඩා පහත්. ඊටත් වඩා පහත්. හැබැයි අපි ඒකට බුදුරණවහන්සේ ධර්මය කියලා කියනවා. හැබැයි මේක අර ලොකුවට බෙද බෙදා යන්න අවශ්‍යතාවයක් නැහැ. ලොකුවට බෙද බෙදා යන්න අවශ්‍යතාවයක් නැහැ. මුල් තැනම ප්‍රශ්නේ හෙව්වන්න. මම අර කිව්වේ ඇහෙනවා කියන්නේ මොකද්ද? ඔතනම හොයන්න පටන් ගත්තා නම් මගේ කනට පාහිර සද්දයක් මේ දෙකම හොයන්න යන්නේ නැහැ. ඒ හොයනවා කියන කාරණාව අපි යමු වුණොත් අපි තුල ඇති වෙනවා මොකක්ද මේ කියන්නේ කියන විචක්ෂණ ගතිය යන්නේ මේ තියෙන්නේ. මම තව උදාහරණයක් ගන්න ගානක් හදන්න දුන්නොත් එහෙම අපි ඉලක්කම් ටික ගාන හදන විදිහ ලිව්වට අපේ හිතේ මේ ගාන හදන විදිහක් හිතෙන්නේ නැද්ද? දැන් අපි හිතමුකෝ ඔන්න මම අනුකල්නේ හරි මොකක් හරි ගානක් හැදුවා. ඔන්න රූපසිංහ මහත්තයා කොපි කරලා ඔන්න ලිව්වා. දැන් රූපසිංහ මහත්තයාත් ලකුණු ඒකේ ඔක්කොම තියෙනවා මටත් ලකුණු ඔක්කොම තියෙනවා. දැන් අපි දැන් කවුද ගණන් හදුවේ? හරියට මං විතරනේ. ඒතර මේකද ගාන මං හිතපු විදිහද ගාන. ගණන් හදපු එක. මං හිතපු විදිය. අපි මේ ඉලක්කම් ටිකෙන් මේ දැන් අනුකල්නේ ගාන ලියලා ඒක උත්තරේ එන ටික අපි හිතනවා මේ මේ දැන් හරි මෙයා කියලා. ඒ කියන්නේ හිතේ මැවෙන දේ තමයි අරගෙන අපි ඒක ඉදිරිපත් කරන්නේ. හිතේ මැවෙන දේටත් වඩා අපි හිතපු විදිහක් තියෙනවා. ඒ විදිහ ඉලක්කම් වලින් අපි ලියනවා. හැබැයි මේ හිතපු විදිහ ඉලක්කම් වලින් ලියන්න බෑ. ඒක ලියන්න බෑ. හිතපු විදිය අනුව අපට ඉලක්කම් වලින් ලියන්න පුළුවන්. ඒ ලියපු ඉලක්කම් ටික තව කෙනෙකුට ලියන්න පුළුවන්. හැබැයි එයා හිතලා නැහැ. එයා අපි හැමදේම හිතුවේ තමයි එයා ඉන්නේ. එයා ලියන්නේ. එයා මම හිතපු දේ ලියන්නේ මම හිතපු දේ නෙමෙයි. මම හිතලා ලියපු දේ ලියන්නේ. දැන් මම තව එකක් අහන්නම්. දෙහි ඇඹුල්. මට දෙහි ඇඹුල් කියලා ලියලා විස්තර කරලා පෙන්නන්න. දෙහි ඇඹුල් කියලා දෙහි වල ඇඹුල් ගතිය මට විග්‍රහ කරලා දෙන්න පුළුවන්. කන්න කියන්නේ කන්න බලන්න කියන්නේ කන්න කියන විතරයි පුළුවන්. විස්තර කරන්න බෑ. දෙහි ඇඹුල් කියලා විස්තර කරන්න බෑ. ඇත්ත දෙහි ඇඹුල් නේද? ඇත්ත දෙහි ඇඹුල් වුණාට දෙහි ඇඹුල් බව විස්තරයක් කරන්න පුළුවන්. අපට අඩු ඇඹුල් කියන එක ඒ විස්තර කරන්නත් බෑ. එතකොට එහෙනම් අපි ගන්නෙ විස්තර කරනවනේ මේක ටික. ඔන්න ඔය ටික ගන්නවා දෙහි ඇඹුල් කියලා. අපි හිතමු මම උන දෙහි ඇඹුල් විග්‍රහ කරනනම්. දෙහි කියන්නේ ඇඹුල් දෙයක්. ඒක කනකොට ඒ ඇඹුල් ගතිය කියලා කියන්නේ දත් හිරි වැටෙනවා. ඒ කනකොට නිකන් කට එහි මෙහි වෙනවා. ඒක කනකොට ඒ ඇඹුල් ගතිය කියන්නේ එහෙම අපි විග්‍රහ කරනවා. දැන් බෙන්න මෙහිම. දැන් ඔන්න දත් හිරි වැටෙන ගතියක් ආවහම බේන් දෙහි ඇඹුල් කියන ගතිය. ඊළඟට ඔන්න මේ කට එහි මෙහි වෙනකොට බේන් දැන් හරියද? හරි නෑ. ඈ? දෙකකින් ඔබ වෙන්න පුළුවන්. ඔව් දෙහි ඇඹුල් නෙමෙයි මේ. දැන් අපි මොන හරි දැන් අපි හිතමු මොන හරි වෙන දෙයක් ආවා කියලා. එතකොට ඔය ගතියනකොට දැන් බී මේකට මේ කියලා තියෙනවා. ඔන්න වගේ තමයි අවිජ්ජා සංඛාර විඥාන නාම රූප සලආයතන කියලා ලියලා තියෙනවනේ. මේ ටික අපි අන්නර ඒ ලේබල් කරපෙක් කරන්නේ. හැබැයි අපිට ප්‍රශ්නයක් කරන්න පුළුවන්. දෙහි ඇඹුල් කියන්නේ මොකද්ද කියලා හොයන්න. හොයනකොට කවදාවත් හම්බ වෙයි නෑ. එක දෙයයි සිද්ධ වෙන්නේ. ඊතර වෙන්නේ. ධර්මයේ ප්‍රායෝගිකවම තියෙන්නේ මොකද්ද? අපි මෙහෙම කරොත් ඊතර වෙනවද? කිරීම තුලින් ඊතර වෙනවද? කිරීම අපි කරන්නේ කරොත් ඊතර වෙනවා කියලා කිරීම තුලින් ඊතර වෙනවා කියලා. මෙහෙම කරොත් ඊතර වෙනවා කියලා අපි කරන්නේ
කිරීම තුලින් ඊතර වෙන බව අත්දැකීමින්ද කරන්නේ. කළොත් ඊතර වෙනවා. ඉතින් කළොත් ඊතර වෙනවා කියන එක අසම්භාව්‍ය ක්‍රියාවන්නේ. ඒක අන්ධ නැද්ද? ඒක අන්ධ. බහින්නේ නේද? වතුරට ගහලා. ඔව්. ඒ කියන්නේ ගොඩ ඉඳලා පීනන්න හුරු වෙනවා. ගොඩ ඉඳලා පීනන්න හුරු වෙනවා වගේ. සැබෑවටම ගත්තොත් එහෙම ඇත්තටම වචන බුදුරණවහන්සේ දේශනාවේ තියෙනවා මේක කියවිල්ලක් විතරයි. අක්කේ සංඤ්ඤෝ සත්තා අක්කේ යසින් පතිතිත අක්කේයන් අපරිඤ්ඤාතා යෝගමායන්ති මච්චුනා. අපි කියවිල්ල ඇත්තයි කියලා අරගෙන ඉන්නවා. දැන් ලෙඩවීම කියවිල්ල. හරි දැන් ලෙඩවීම අපි ඇත්තයි කියලා අරන්ද නැද්ද? ලෙඩවීම කියවිල්ලක් නැති එකක් මට විග්‍රහ කරලා දෙන්න. කියවිල්ලක් කියන්නේ කියන දෙයක් විතරයි. ඇත්තක් හැබැයි කියන දෙයක් විතරයි. මට විස්තර කරලා දෙන්න ලෙඩවීම කියන එක නැත්නම් මරණය කියන එක කියවිල්ලකින් තොරව ඒක මොකද්ද කියලා විග්‍රහ කරලා දෙන්න බලන්න. පුළුවන් ඒක විග්‍රහ කරලා දෙන්න. අපි විග්‍රහ කරන්නේ මැරිච්ච මිනිහ ගැන කියන්නේ. අපි විග්‍රහ කරන්නේ ලෙඩ වෙච්ච කෙනා ගැන කියන්නේ. අපි ලෙඩවීම සහ මරණය කියන මෙන්න මේක විග්‍රහ කරන්න අපි කියන්න ගියාට අපි මේකට විග්‍රහයක් දෙන්න අපිට කියන්නේ දැන් අපි මේ කෝප්පේ මේ හරි කෝප්පේ තියෙනම උදාහරණයක් කියන්නේ කෝප්පේ තියෙනවා. අපිට විග්‍රහයක් දෙන්න පුළුවන් මේ කෝප්පේ උපමාවක් මම මේ කිව්වේ. ලෙඩවීම කියන එකද ඒ වගේ. දෙයක් සම්බන්ධ නොකර දෙයක් කියන්නේ ඒක ලෙඩ වෙච්ච අයනේ. ඔව්. දැන් ලෙඩවීම කියලා එකක් තියෙනවානේ. වයසට යාම කියලා එකක් තියෙනවානේ. මම අර උපමාවක් කිව්වේ ගහක් හැදෙනවා කියලා එකක් තියෙනවානේ. ගහක් හැදෙනවා කියලා මරණය කියලා එකක් තියෙනවානේ. මෙන්න මේ කාරණාව අප කාටවත් පුළුවන්ද? කියවිල්ලකින් හැර විග්‍රහයක් දෙන්න. විග්‍රහ කියන්නේ පෙන්වන්න කෙනෙකුට මෙන්න මේකයි ලෙඩ වෙනවා කියන්නේ. මෙන්න මේකයි වයසට යනවා කියන්නේ. මෙන්න මේකයි මැරෙනවා කියන්නේ. විග්‍රහයක් දෙන්න බෑනේ කාටවත්. ඉතින් එන කියවිල්ල විතරන්නේ. අපි මොකද කරන්නේ? කියවිල්ල අන්න අක්කේ සංඤිනෝ සත්තා. කියවිල්ල තුල යෙදලා ඉන්න හඳුනා ගැනීමෙන් ඉන්න සත්‍යයෝ. අක්කේ යස්මින් පතිට්ඨිතා. කියවිල්ලේ පිහිටලා හිට. අක්කයන් අපරිඤ්ඤාතා. කියවිල්ල හොයන්නේ නැහැ. හොයනවද කියවිල්ල? කියවිල්ල පිහිටලා කියවිල්ල හොයන්නේ නැහැ. යෝග මායන්ති මච්චුනෝ. මායාගේ වසඟීතියයි. අපි කියවිල්ල හොයන්නේ නැහැ. කියවිල්ල පිහිටලා ඉන්නවා. පිහිටම නිසා අපිට මොකද වෙන්නේ? මැරෙන කෙනෙක් ඉන්නවා. වයසට යන කෙනෙක් ඉන්නවා. ලෙඩ වෙන කෙනෙක් ඉන්නවා. දැන් මේ කියවිල්ලේ පිහිටලා. දැන් මම ප්‍රමාවක් ඔය දේශනාවක කිව්වා සීනි පැණි රහයි. සීනි පැණි රහයි කියන්නේ කොහොමද? ඒකත් දෙය මුල් වගේ තමයි. සීනි පැණි රහ කියන එක කිසිදු විදිහකින් පැණි රහ බව දැන් බෝතලේ දන්නවද පැණි රහයි කියලා? පැකට් එකේ දන්නවද පැණි රහයි කියලා? දැන් දන්නේ දිවනේ මමනේ. ඉතින් මම දන්නවා නම් සීනි නෙවෙයි පැණි රහලා තියෙන්නේ. දැන් මම නෙමෙයි පැණි රහයි කියලා කිව්වේ. එහෙනම් සීනි කියනද පැණි රහයි කියලා? බෝතලේ කියනද පැණි රහයි කියලා? මමනේ කියන්නේ. ඉතින් පැණි රහ කියන්නේ මම්මනේ. සීනි නෙමෙයිනේ කියන්නේ පැණි රහයි. සීනි වල නෙමෙයිනේ පැණි රහයි බතිනේ මන්තුල නේද? මන්තුල නෙමෙයිද? ඉනි කන වෙලාවේ පැමුතුනේ මම හට ගන්නවා ඒ වෙලාවේ මම දකින්නවා පැනනවා. එහෙම කිව්වට පස්සේ අපිට තියෙනවා කෙනෙක් ඉන්නවා සීනි කියලා දෙයක් තියෙනවා. ඒ ගියත් ආයෙත් පැවැත්මක් නැහැ. ඉතින් ඒ මොහොතේ ආයෙ හට ගන්න මොහොත තියෙන්නේ කාටද? ඒක ආයෙ නැතෙන්න. මොහොතක් කියලා පනවන්නේ කවුද? ඒ දෙක ස්පර්ශ වෙනවා. ඒ දෙකක් තියෙනවනේ. අපිට තියෙනවා හැම වෙලෙම මම අර ඉස්සලා කිව්වේ. කරුණක් නිෂ්ඨාවකට යෑමේ තියෙන මම වචනයක් කියනවා මේනියාවක් කියලා. නිෂ්ඨාවකට යෑමේ තියෙන ඕනකමක් තියෙනවා. හෙවීමේ තියෙන ගතිය නෙමෙයි තියෙන්නේ. කරුණක් නිෂ්ඨාවකට යන්න ඕනේ කියන ගතියක් තියෙනවා. ටාගට් එකක් තියෙනවා.
දැන් බලන්න කඩ කතාවක් කියන්නකො ඉස්සර රජ කෙනෙක් රජකම අතහැරලා ඉබාගාත යනවා විමුක්තියක් හොයාගෙන. දැන් රජ කෙනෙක් රජකම අතහැරලා ඉබාගාත විමුක්තියක් හොයාගෙන යන්නේ. අද කාලේ කොහොම ගියොත් එහෙම රජ කෙනෙක් නෙමෙයි විශ්වවිද්‍යාල ළමයි කොහොම ගියොත් එහෙම ඌ පිස්සෙක් කියන්නේ නැද්ද? පිස්සෙක් කියනවා. ඇයි මේ දැන් බුදුරණන් ධර්මය අහලා නෙමෙයි. ඇයි මේ රජතුමා රජකම අතහැරලා ඉබාගාට යන්නේ? දැන් කනවා කියන එක, ඇවිදිනවා කියන එක, නානවා කියන මේව එකක් පිළිගන්න බෑ. මොකද්ද මේ කියන්නේ? වෙන්න මේක හොයනවා. අරව එකක්වත් අදාළ නැහැ එතකොට. රජකම කියන කිසි දෙයක් අදාළ නැහැ. අන්නේ කෙනෙක් හම්බුනහම බුදුරණවහන්සේ මෙයාගේ ගතියට දෙනවා ධර්මයක්. ඔන්න ඔය කාරණාවෙදි මොකද වෙන්නේ? ඊතර වෙනවා. එයාගේ ගතියයි දෙන්නේ. අද අපට රජ කෙනෙක් ගිහි ගත හැරලා යනවා කිව්වොත් එහෙම මේ රජ කෙනෙක් නෙමෙයි විශ්වවිද්‍යාල ළමයි ගිහි ගත හැරලා යනකම් පිස්සුනේ. දැන් බලන්නකෝ මේ සමාජය තුල මේ බුදුරුගේ ධර්මයේ නැතුවම කට්ටිය වෙනවා කියන්නේ මිනිස්සු කොහොම මිනිස්සුද? මධ්‍ය දේශීය මිනිස්සු ශූරත්වයෙන් අග්‍රයි. සතිමත් භවෙන් අග්‍රයි. ආය අලුතින් පුරුදු කරන්නේව නෙමෙයි. අග්‍රයි. දිව්‍ය ලෝකයටත් වඩා බ්‍රහ්මචාරීත්වයෙන් අග්‍රයි. එතකොට මේ මිනිස්සුන්ගේ ගතිය. ඒකයි එවැනි සමාජයක ප්‍රඥාවන්ත උදවිය ඉද්දී බුදුරු පහළ වෙන්නේ. මෙන්න මේක අපි තේරුම් ගන්නේ නැහැ. මම තව කාරණාවක් කියන්නම්. අපිට මේක අපි හැම පැත්තම බලන්න තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. දුෂ්ටක්ෂණ පෙන්වන බුදුරණවහන්සේ. ශනේ දුෂ්ට වෙන කරුණු 8ක් පෙන්වනවා. එක ශන සම්පත්තියක් පෙන්වනවා. දුෂ්ටක්ෂණේ එකක් තියෙනවා. ප්‍රත්‍යන්ත දේශයක මිනිසෙක් ඉපදීම. ඒක දුෂ්ටක්ෂණයක්. ප්‍රත්‍යන්ත දේශයක මිනිසෙක් ඉපදීම. එතකොට මේ ප්‍රත්‍යන්ත දේශයේ ශ්‍රාවකව නැති බව ප්‍රධාන කාරණාව. දැන් ප්‍රත්‍යන්ත දේශයේ බුදුරණවහන්සේ විනය පිටකේ පැහැදිලි කරන මධ්‍ය දේශය ඉන්දියාවේ යම් කොටසක්. හැම මුළු ඉන්දියාවක් නෙමෙයි මධ්‍ය දේශය කියන්නේ. ඒයින් පිට ප්‍රත්‍යන්ත. අපි ඉන්නේ එතකොට මධ්‍ය දේශයේද ප්‍රත්‍යන්ත දේශයේද? ප්‍රත්‍යන්ත දේශය. ප්‍රත්‍යන්ත දේශයේ ඉපදීම ශ්‍රාවක නැති තැන දුෂ්ටක්ෂණයක් කියනවා. ඇයි මේ කියන්නේ? එකම එක කාරණාවක් කියනවා ශන සම්පත්තිය. බුදුරන් වහන්සේ ධර්මයේ තියෙද්දී දැන් අපි පටලවා ගත්ත එකක් තියෙනවා. අපි හිතනවා ප්‍රඥාවන්ත මිනිස්සෙක් ඉපදීම කියලා. නෑ. ඒක නෙමෙයි. බුදුරන් වහන්සේගේ ධර්මයේ තියෙද්දී මධ්‍ය දේශයේ ප්‍රඥාවන්ත මිනිස්සෙක් ඉපදීම. ඒක කියන එකම එක ඒකෝ කන සම්පatti. දැන් අපි ඉන්නේ ප්‍රත්‍යන්ත. එහෙනම් අපට අරකේ තියෙන කාරණාවක් කියලා. දුෂ්ටක්ෂණයේ ශ්‍රාවකයෝ නැති ප්‍රත්‍යන්ත දේශයක. එකම ශනේ මධ්‍ය දේශයක ප්‍රඥාවන්ත ඉපදීම නම් අපට තියෙන්නට ඕන මොන ගතියද? මධ්‍ය දේශික ගතිය. අපේ සමාජයේ නැතිම දේ තමයි මධ්‍ය දේශික සමාජීය ගතිය. හැබැයි දැන් ටික ටික ඇති වෙගෙන යන මධ්‍ය දේශික සමාජීය ගතිය ඇති වෙච්ච තැනදී ඔන්න ධර්මය ඇහෙනවා. මධ්‍ය දේශික සමාජීය ගතියේ ප්‍රඥාවන්තයෙක් ඉන්නවා. එතකොට අන්න හරි ක්ෂණ සම්පත්තිය කියන්නේ. ඉන්දියාවේ ඒ ප්‍රදේශ අදටත් ඉන්දියාව විශාල ප්‍රමාණයක් බුදුරජාණන් වහන්සේ ධර්මයේ නැතුව ඔය මහා ඍෂිකේශ ආදී තැන්වල ඍෂිවරු ඉන්නවා විමුක්තියක් වගේ. දැන් අපට ඔය ඉන්දියාවේ ඔය විඩාකාර විදියට මේ දේවල් ඔය එක කුම්භ මේලා ආදී දේවල් අපිට නිකන් මේ මෝඩ මිනිස්සු කියලා හිතෙන්නේ. ඇත්තටම මෝඩ නෑ. එයාලා දර්ශනයක් එක්ක ඒක දැන් ඔයාලට හිතෙන්නේ නැද්ද මේ හාමුදුරුවෝ විසින් අපරාධනේ බඩගින්න ඉන්නේ රැට ගෑස්ට්‍රික් හැදෙනවා ඊළඟට දැන් ඔන්න ගස් කඩන්නේ කොළ මේ ගස් කොළ ඇති මේ ගහක් කැපුවා කියලා තනකොළ ගහක් ඉදිරුවා කියලා පොළොවේ පස් ටිකක් අයින් කරා කියලා ඊළඟට දැන් ඔන්න අපිට මොන හරි මේ අතර දුන්නේ නැත්තම් පිළිගස්සත ගන්නෙ නැහැ. ඒක ඒකත් ඒ වගේ ගන්න නෙමෙයි බලන්න. අර කට්ටිය කරන එක වගේම නෙමෙයි මේකත්. අපි අර කට්ටිය නිගා කරනවා. මේක වර්ණනා කරනවා.
එයාලගේ දර්ශනයක් එක්කයි ඒ කට්ටිය ඒ දේ කරන්නේ. අපේ ධර්මයක් එක්ක අපි ඒ දේ කරන්නේ. අපි අපේ ධර්මයේ ගන්න නැතුව අපි අපේ පිට දේ ගන්නවා. අරගෙන අපි අර කට්ටියන්ගේ පිට දෙයට නිගහ කරනවා. එයාලගේ දර්ශනීය බලන්නෙත් නෑ. අපේ දර්ශනය දාගන්නෙත් නෑ. ඔන්නෝකයි තියෙන හානි. අද අපිට මේ අපේ ලංකාව සහ ඉන්දියාව හැරෙන්න ගත්තාම මේ ලෝකේ හැමතැනම ආගම් කියන අපිට මතක් වෙන්නේ මේ යදින ආගම් දෙක කීපයක් නේ. ඕකයි අපිට මේ අන්‍ය ආගම් කියනකොට මේ මතුවෙන්නේ. ඒවා ඇදහිලි දර්ශනවද නෙමෙයි. අපිත් අද කරන්නේ ඇදහිල්ල. දර්ශනවානේ ඉන්දියාවට ගිහලා බලන්න ඕනේ. ඉන්දියාවේ මිනිස්සු මේ කියන්නේ මධ්‍යදේශික සමාජයේ මිනිස්සු කොච්චර දර්ශනවාදයක් තියෙනවද කියලා. ඔය ගතිය අපි තුල ටික ටික හරි ඇති කරගන්න උත්සාහ කරන්න ඕනේ. හොයන්නම ඕනේ. ඒ කියන්නේ එකම කාරණාව විචක්ෂණශීලී බව. ඒකට හම්බෙන්නේ. හැබැයි හොයන කෙනාට දැන් මම මගේ අත්දැකීමක් කියන්න මම හරි කැමති ගණන් වලට මට ගානක් තිබ්බහම නිින්ද යන්නේ මම හරි කැමති ගණන් හදන්න. ඒ කියන්නේ දැන් මගේ ගණන් හදන්න කැමැත්ත නිසාම මං හීනෙම ගණන් හදනවා. දැන් අපි හිතමු ගාන හදලා හදන්න බෑ. උත්තරයක් ආවේ නැහැ. නිදාගත්තට පස්සේ හීනෙන් හදලා ගාන උදේ මම ගාන හදලා උත්තරෙත් නිදා කරනවා. හීනෙන් හදලා. ඒ කියන්නේ ඒ හරියට මං ඒකයි කියන්නේ හරියට ගණන් ගණන් හදන්න ඕන නැති ඉංජිනේර කෙනෙක් වෙන්න නෙමෙයි. ගණන් හදන්න ඕන නැති ගණන් හදන්න ඕන නිසා. එයාට ගණන් හදනකොට එයාට ගාන හදන්න බෑ කියලා අයින් කරන්න බෑ. එයාගේ ගතිය ඉංජිනේර කෙනෙක් වෙන්න නෙමෙයිනේ. එයාගේ ගතිය ගණන් හදන එක. ඒ වගේ තමයි සත්‍යවාදී කෙනාට මොනවත් හොයන්න නෙමෙයි යට ඕනකම තියෙන්නේ. සත්‍ය. හම්බෙන්න සත්‍යකුත් නෙමෙයිනේ. දැන් එයාට ඒ කාරණාව එන්නෙත් නෑ. එයාට හැම වෙලෙම ප්‍රශ්නයක් දැන් මම අර තව උපමාවක් කරන පොඩි ළමයි සෙල්ලම් බඩු ගෙනාව සමහර ළමයි හැමෝම නෙමෙයි. පොඩි ළමයි ඉන්නවා සමහර අය සෙල්ලම් බඩුව ගෙනත් පස්සේ ගලවනවා නේ. අපි ගහනවා උඹට යකෝ ඕක ගෙනත් දුන්නේ සෙල්ලම් කරන්න. නේ? නමුත් ඒ ළමයා හරීම හිතන ළමයි. හොයනවා. එයා ගලවලා බලනවා මේකේ වෙන්නේ කොහොමද මේක කියලා. අපි බලන්නේ එයාට දුන්නේ සෙල්ලම් කරන්නනේ. ඉතින් සෙල්ලම් කරන්න ඕනේ ඒකෙන්. සනස්ලෙන් අපි හිතලා වැඩකුත් නැහැ නේ. අපි ඒ කනවා කියන්නේ මොකද්ද? විදිනවා කියන්නේ මොකද්ද කියලා හිතුවේ කියලා වැඩකුත් නැහැ නේ. කියන්නේ නිකන් ඒකට සිතිවිල්ලක් විතරයි මනෝ සංචේතනාවක් හැටියට කියන්නේ මොකද්ද කියලා. එදින මොකද්ද කියලා ක්‍රියාව අපිට හිතන්න ඕනකම එනකොට අපි දැන් අපි නිකන් ඉන්න ගමන් මම කියන්නේ එහෙම හිතෙනවනේ. හිතනවා දැන් කියන නිසා මේක හිතනවා. අපි හිතනකොට අපි හිතන්නේ අපි මෙහෙමයක් හිතනවානේ. අපට හරි දෙයම වෙන්නට ඕනේ. ඒකයි වෙන්නේ. ඔන්න ඕකයි ප්‍රශ්නේ. අපට හරි දෙයම වෙන්නට ඕනේ. ඔව් අකන හරියටම මාර්ගයට බහින්න ඕනේ. ඉතින් හරියටම මාර්ගයට බහින්න අපි හරියට මේ හදන්නේ මේ ඊනන්න පුරුදු වෙන්න තුව එකපාරට මහා සාගරයට පයින්න. බයිසිකලයක් පදින්න පුරුදු වෙන්න තුව බයිසිකලයක් පදින්න කිව්වොත් මොකද වෙන්නේ? ඉවරනේ. බයිසිකලේ පදින්න වැටෙන්නේ නැද්ද? පුරුදු වෙනකොට වැටෙනවා, තුවාල වෙනවා. එහෙම වෙලා නේද යා හරියට පදින්න උරු වෙන්නේ. දැන් අපි හදන්නේ හරි ඕක වැරදි. හරි ඒක බෑ හිතන්න බෑ. මේක වැරදිනේ හිතන්න බෑ. මේක වැරදිනේ හිතන්න බෑ. මේක වැරදිනේ හිතන්න බෑ. අපි ඔක්කොම වැරදිනේ කිය එහෙම හිතනකොට සමහර ලාසකින් හිතනවා මේ දැන් අපි අර කයක් ඇතයි කියලා වචනයක් ඇතයි කියලා සිතක් ඇතයි කියලා තියෙන නිසා තමයි එහෙම සිද්ධ වෙන්නේ. මේ ඇවිදින්නෙත් මේ කකුල තියෙනවා කියලා අරගෙන මේ කකුල යනවා එහෙම කියලා හිතෙනවා. ඒතරට ඉතින් දැන් ඇවිදින්නේ එහෙම කියන්නේ මොකද්ද කියන එක හිතාගන්න එහෙම හරි. නෑ අපිට හිතන්න ඕනකම එන්නට ඕන. දැන් අපි හිතමු ඇවිදිනකොට ඇවිදින හිතන්න. ඊළඟට වෙන වැඩක් කරනකොට වෙන වැඩක් කරනවා. දැන් මෙහිම අපි ජීවිතේ උරු කරනකොට මුළු ජීවිතේම ප්‍රශ්නයක් වුණා. ඒක ජීවනයේ තියෙන ක්‍රියාවක්ම අන්න එතෙන්ද අපිට හරියට ආපසනේ තමයි වෙන කෙනෙකුට නැමීම සඳහා සුදුසුකමක් ඇති වෙන්නේ. ඔක බුදුරණවහන්සේ කරනවා මේ අපි තුමු ගිහි අයට විශේෂයෙන් ඒ අවස්ථාවේදී ඒක ඒ හැකියාව අපට නැහැ. ඒක බුදුරණවහන්සේ හැකියාව. දැන් අපි හිතමු ඔයාලා පුද්ගලයානෝ ඔයාලා මෙතෙන් ආවට පස්සේ ඔයාලගේ ගතියට මට ඔන්න හැකියාවක් ලැබෙනවා නම් ඊට අදාළව ඔයාලා මේක මෙහෙවන්න.
අන්න ඒක තමයි හරිම ක්‍රමය. නමුත් ඒ ක්‍රමයක් බුදු කෙනෙකුට හැරෙන්න වෙන කාටවත් කරන්න බෑ. අපට එක දෙයක් කරන්න පුළුවන්. මුළු ජීවිතේම එහෙම දෙයක් බවට පත් කරගන්න. මම කියපු තේරුණාද? ඒ කියන්නේ දැන් මේ අහන වෙලේ බුදුරණවහන්සේට පුළුවන් එක එක්කෙනාගේ හැකියාව අනුව ඔය ඉන්න තැන ඉන්න බැරි වෙන මට්ටමට හිතපත් කරන්න. ගේන්න. අනිත් වෙලාවෙ නෙමෙයි මෙතන විතරයි මේ අවස්ථාව. එතකොට එහෙමපත් කරනාට පස්සේ සම්පූර්ණයෙන්ම මට මට බෑ ඒක කරන්න බුදුරණවහන්සේට පුළුවන්. බුදුරණවහන්සේට නැමෙනවා. එතකොට හරියට බුදුරණවහන්සේ කරන්නේ එයා නැමිලානේ දැන් ඉන්නේ. හරියට යමක් දාලා ඇදලා ගන්නවා වැඩක් කරන්නේ. ඒ අවස්ථාවේදී. ඕක කරනකොට දැන් අනාථපිණ්ඩිකටද අනාථපිණ්ඩිකට සිද්ධ වුණේ ඒ වගේ එකක්. ඉතින් පස්සේ ධර්ම හැතරුන්නේ ඒ කියන්නේ ධර්ම තුනක් කියන්නේ මේ ලොකු ගැඹුරු ධර්මයක් හෙව්වේ නේ. ඊට පස්සේ සාමාන්‍ය ජීවිතේ. නමුත් ඒක කරන්න බෑ මට. ඒ කියන්නේ ඔයාලට අවශ්‍ය වන විදිහට හිතන්න ඉන්න බැරි මට්ටමකටපත් වුණාට මට බෑ ඔයාලගේ හිතන මට්ටමට අනුව අදාළ ධර්ම කාරණාවක් කියලා දෙන්න. ඒකයි බුදුරණවහන්සේ පෙන්වන්නේ ගිහියන්ට වෙන්න කියලා කවුරු වගේද? චිත්ත ගෘහපති හත්තාලවකයි වේලුකණ්ඨකේ නන්දමාතයි කුජ්ජුත්තරයි. මේගේ ජීවිතය කොහමද? විරාගීනේ. ඒ කියන්නේ මුළු ජීවිතය තුලම එයාලගේ තියෙන්නේ යමක läග ගන්න ඕන ගතියද ඉක්ම වෙන ගතියද? ඉක්ම වෙන ගතිය. අන්න ඒක සමස්තයක් වශයෙන් හුරු වුණොත් විතරයි කියන මොනවා හරි ධර්ම කාරණාවකට අපි අනුගත වීමක් වෙන්නේ. භික්ෂූන්ට පෙන්වන්නේ සාරිපුත්ත මොග්ගල්ලාන භික්ෂුණීට කේමා උප්පලවන්නා වගේ. එයාලගේ චරිතයේ ඒ ගතිය ඇති කරගන්නත් වෙන්නට ඕන. අපට තියෙන්නේ මේ කාලේ එච්චරයි. බුදු කෙනෙක් නෑනේ. දැන් ඔයාලගේ තියෙන ඕනකමත් එක්ක දැන් මේ අවස්ථාවේ මට කතා කරන්න ඇවිත් ආපු වෙලාවේ මට ඔයාලට ඉන්න කාරණා සනිකරම අර්ථ ශූන්‍ය කරලා දැනටම යම් කිසි මට්ටමකට අසරණ භාවය ප්‍රකට වෙනවානේ. නමුත් ප්‍රකට වුණාට මට බෑනේ මේ ඔයාලට ඕන දේ කියලා දෙන්න. ඒක පුළුවන් බුදුන් වහන්සේ විතරයි. එහෙනම් අපි මුළු ජීවිතේම ඔක උරුණොත්. එතකොට හැම වෙලෙම තියෙන්නේ මොකක් එකද? läග ගන්න ගතියක් නැතුව ඉක්ම වෙන ගතියක් තියෙනවා. එතකොට අන්න මොනම හෝ දහම් පරියායකින් අපට ප්‍රතිපදාවට යොමු වෙන්න පුළුවන්. ඒ නිසා වර්තමානයේ අර සාමාන්‍ය සමාජයේ තියෙන කරුණු හොඳයි. හැබැයි අපි දැනගන්නට ඕනේ මේ අපි රැවටෙන එක නෙවෙන්නේ. මේ නිවන් දකින්න මගයි කරන්නේ කියලා අපි රැවටෙනවා. නැත්නම් අපේ සමාජයේ තියෙන මේ අපි මේ කරන සාමාන්‍ය වැඩපිළිවෙල හොඳයි. ඒ කියන්නේ කරන්නේ වැඩපිළිවෙල හොඳයි. අපි මේකේ නිවන් දකින්න රැවටෙනවානේ. අන්න ඒකයි රැවටීම. එහෙම නැතුව අපි මේ සාමාන්‍ය වැඩපිළිවෙල හුරු කරනවා නම් ඒ එක අපි තව හිතන්න හැබැයි හිතන්න හුරු කරන්නේ දැන් මේ අපි හුරු කරන්නේ හිතන්න නෙමෙයිනේ. ලබා ගන්නනේ. කාමයන් ඉක්මවන වැඩපිළිවෙල කිව්වේ. හැබැයි ඔය එකම හිතන්නත් උරු කරොත් එහෙම ඔය දෙකම එකට කැටි වුණොත් එහෙම ධර්මයේ නෙමෙයි කියලා දැනගෙන හැටි කරොත් එහෙම අන්න ඒක අනිත් විශේෂයි. ඒ කියන්නේ බුදුරුන්ගේ ධර්මයේ නෙමෙයි මේක හැබැයි සත්‍යවාදී බව. බුදුරණවහන්සේට කියන්නේ සත්‍යයි කියලා. අන්න එතනදී තමයි එයාලා අනිවාර්යෙන් එහෙම කෙනෙක්ට සමීප වුණා නම් ධර්මයේ මේ ගති ඔක්කොම තියෙන කෙනෙකුට එයාගේ ජීවිතේ හිස් නැහැ. ආනාපානසති භාවනා කරනවා. නෑ ඒ කරන එකෙන් අර කරනව වෙනවා. විරාගී බවක් හිතට එනවා. ඔන්න ඔතනත් එක්ක සත්‍යවාදී වෙන්නට ඕනේ අපි. සත්‍යවාදී බවයි නිවරණ දුර වෙන අවස්ථාවේදී ඔව්. දැන් මේකෙදි දැන් කාමයන් එක්කින්ද අමාරුවක් වෙනවනේ. කාමයන් එක්කින්න අමාරුවක්. හැබැයි සත්‍යවාදී බවත් අපි යවනවා. ওই දෙකම ඇවිදිලා මේව ධර්මයේ නෙමෙයි මේ සත්‍යවාදී බව කියලා හිතාගෙන ධර්මයට ආවන. එයාලගේ ජීවිතේ හිස් වේද? එයාලගේ ජීවිතේ හිස් නැහැ. අපි මෙතන රැවටෙන එකයි හිස් වෙන්නේ. මෙතන අපි රැවටෙනවා. ඔන්න ඔක හිස් වෙන්නේ. නැත්තම් මේක ලොකු රුකුලක් අපට කරගන්න පුළුවන්. අපි මේ රුකුල කරගන්නේ. දැන් අපි පුහුණු වෙවි යනකොට කවදා හරි දවසක ඉතින් අපේ ආමුදුන්නේ මොකක් හරි ඒක දැනගෙන යන්න ඕනේ. බෑ එහෙම වෙන්නේ නැහැ. ඒ කියන්නේ බුදුරණවහන්සේ පෙන්නන්නේ ඥානතෝ හම් භික්කවේ පස්සතෝ ආසවානං කයං වදාන. නෝ අජානතෝ නෝ අපස්සතෝ.
ඒ කියන්නේ මේක අසම්භාව්‍ය ක්‍රියාවක් නෙමෙයි. මෙහෙම කරොත් මෙහෙම වෙනවා කියන එක නෙමෙයි. මේ වේවි කියන එක නෙමෙයි. මේ විදිහට යනකොට මෙහිමයි සිද්ධ වෙන්නේ. අනේක තමයි කරගන්නේ. ඔව්. ඔය ඇත්තටම අර ඒ අපි ඒක ගැන එහෙම ලොකු මේවා හිතන්නේ නැතුව අපි දැන් යන විදිහට යන්න තමයි කියන්නේ අපි හැමෝම. ඒක ඉතින් අර චින්තනය අර චින්තනය ඕනේ. ඒකයි සත්‍යවාදී චින්තනය ඕනේ.